තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්ති දෙවනි දවසේ අපි කතා කරන්නේ ධර්මාචාර්ය විභාග පන්තියේදී බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව තමයි තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොත විභාගයේදී දෙවනි ප්‍රශ්න පත්‍රයේ විදිහට තමයි අපිට ලැබෙන්නේ. බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ විදිහට. මේ දෙවනි ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු සහ මේ පොතේ උගන්වන විශේෂ කරුණු ගැන තමයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඔබට පේනවා ධර්මාචාර්ය විභාග පන්ති කියන මේ සාකච්ඡාව, මේ ඉගැන්වීම අපි සිද්ධ කරන්නේ පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාව, ඊට අමතරව ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන Facebook සමූහයක් තියෙනවා. මේ සමූහේ පිරිවෙන දහම් පාසල කියන Facebook පිටුව, මේ හරහා තමයි අපි මේ සාකච්ඡාවන් සිද්ධ කරන්නේ. ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ට සමහර වෙලාවට දහම් පාසල් ආචාර්යවරු සිටින්නට පුළුවන්. දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන අපේ ගුරු මෑණිවරු, ගුරු පියවරු සිටින්නටත් පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ඒ හැම දිනාටම ධර්මාචාර්ය විභාගය සඳහා යම්කිසි අත්වැලක් සපයන්නට. ඔබගේ කැපවීමත්, ඒ වගේම මේ පාඩම් සඳහා සූදානම් වීමට ඔබ කරන්නා වූ කැපවීම, ඒ දේවලුත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ සියලුම සමූහ, ඒ වගේම Facebook නාලිකාව, Facebook පිටුව, දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සම්බන්ධ කරගෙන, දහම් පාසල් විභාග සම්බන්ධ කරගෙන, දහම් පාසල් පාඩම් සම්බන්ධ කරගෙන, දහම් පාසල් ආචාර්යවරු සහ දහම් පාසල් ශිෂ්‍යයන් තමයි ක්‍රියා කරන්නේ. එතකොට ඒ යම්කිසි දැන්වීමක් දැක්වුවාට පස්සේ ඒකට ප්‍රතිචාර දැක්වීමේ ඉඳලා ආදර්ශ සම්පන්න ගුරුවරයෙක්, ආදර්ශ සම්පන්න ශිෂ්‍යෙක් විදිහට තමයි අපි ක්‍රියා කරන්නට ඕන. එහෙම නොකර සමූහයන් තුළ විචාරශීලී නොවි ක්‍රියා කරන බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන, ඔබ මේ සමූහ සමග, මේ පිටු සමග, මේ නාලිකා සමග සම්බන්ධ වෙලා සිටින්නේ කුමක් සඳහාද කියන එක ඔබ තේරුම් ගන්නට ඕන. ඒ වගේම අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා අපගේ නාලිකාවලට, අපගේ සමූහවලට, අපගේ පිටුවලට ගැළපෙන ආකාරයට ක්‍රියාවන් සිද්ධ කරන්නට, ඉගැන්වීම් කටයුතු සඳහා සහාය ලබා දෙන්නට. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන සියලු විෂයන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒකත් මතකෙහි රඳවා ගන්නට, තබා ගන්නට කියලා ඔබට සිහිපත් කරනවා. එහෙමනම් සජීවී ධර්මාචාර්ය පන්තිය අපි ආරම්භ කරමු. බෞද්ධ භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරු අපි සාකච්ඡා කරමු. ඉතින් මේ තොරතුරු සාකච්ඡා කිරීමේදී අපි පළවෙනියටම අවධානය යොමු කරලා බලමු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ඒ අනුව ඔබට පේනවා මේ තියෙන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රය. මේ තියෙන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය
තමයි මේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම විස්තරෙත් අපි බලමු උපදේශය මොකක්ද කියලා. පැය 3යි තියෙන්නේ. එක කොටසේ ප්‍රශ්නද දෙවන කොටසින් තෝරාගත් තවත් ප්‍රශ්න 4ක්ද ඇතුළුව ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියලා තමයි විභාගයේදී උපදෙස් ලැබෙන්නේ ඔබට. පළවෙනි කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම ලියා එක කොටසේ පිළිතුරු පත්‍රයේ සමග අමුණා දෙක කොටසේ පිළිතුරු පත්‍රයේ සමග අමුණා බාර දෙන්න. පළවෙනි කොටසේ ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ ප්‍රශ්න 10 මේ විදිහට කොටස් වෙලා තියෙනවා. එතකොට ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නටත් ඕනේ. ඒ වගේම තවත් ප්‍රශ්න 4ක් ලියන්නට ඕන. ලැබෙන්නේ මේ සියල්ලකටම ලැබෙන්නේ කාලය පැය 3යි. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රශ්න තමයි ලැබිලා තියෙන්නේ. 1 සිට 7 තෙක් එක් ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වරහන තුලින් තෝරා යටින් ඉරක් අඳින්න. වරහන ඇතුලේ තියෙනවා පිළිතුර. මේ පිළිතුර තෝරගෙන ඒකට ඉරක් අඳින්න කියලා කියන්නේ ඒකට යටින්. බුද්ධෝත්පත්ති සමයෙහි සිටි බොහෝමයක් ශ්‍රමණ පිරිස් ආත්මාර්ථ සාධනයේ පරාර්ථ සාධනයේ කෙරෙහි වඩාත් උනන්දු වූහ. බුද්ධෝත්පත්ති සමයෙහි සිටි බොහෝමයක් ශ්‍රමණ පිරිස් ආත්මාර්ථ සාධනයේ පරාර්ථ සාධනයේ කෙරෙහි වඩාත් උනන්දු වූහ. මේකේ පිළිතුර මොකක්ද කියලා බලලා ඒකට යටින් ඉරක් අඳින්නට කියන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ භික්ෂූන් සිව් පිරිස පරිභෝග කළ යුතු වන්නේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් දායකයන්ට පින් දීමෙන් පසුව බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. මේක දෙවෙනි පාඩමට අදාළව හැදෙන ප්‍රශ්නයක්. ওই විදිහට ආ කියන කොටස් දෙකක් යටතේ තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ විශේෂයි. සිංහලට නගන්න අත්තනෝව අවික්කේය කතානි යකතානිච්ච කියන ප්‍රශ්නේ. වාක්‍යයක් තියෙනවා. කතානි අත්තනෝව අවික්කේය කතානි යකතානිච්ච ගාථා පාඨයක්. උදකන්හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං ධම්මපදය කොටසෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් අදහස් ඇති ධම්මපද ගාථා ලියන්න. ගාථාවේ තේරුම තියෙනවා. අපි ලියන්නට ඕන ගාථාව. දැඩි ලෙස ඝන වූ පර්වතය සුළඟින් නොසැලෙන්නාසේ යම්සේද පඨවි සමෝ නොවිරුජ්ජති ඉන්දකීලූ පමෝතාදී සුබ්බතෝ ඒ කියන ගාථා ඔය විදිහට 10 වෙනි එක කොටසේ යෙදුමට සම්බන්ධතාවක් දක්වන ඒවා කොටසින් තෝරා තිත් ඉර මත ලියන්න. මේ පැත්තේ තියෙන ඒවට සම්බන්ධ දේවල් මේ පැත්තේ තියෙනවා. ඒක තෝරගෙන මේ පැත්තෙන් මේ තිත් ඉර මත ලියන්නට කියලායි කියන්නේ. ඊළඟට බලමු විස්තරාත්මකව පිළිතුරු සැපිය යුතු ප්‍රශ්නවලදී සත් ශාස්ත්‍රූවරුන් අතරින් ආත්මවාදය හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කළ ශාස්ත්‍රූවරුන් 4 දෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නය. යසකුල පුත්‍රයාගේ පැවිද්ද පිළිබඳව කෙටියෙන් ලියන්න. විනයෙහි දැක්වෙන පැවිදි නොකළ යුතු පුද්ගලයන් අතුරින් සිව් දෙනෙකු දක්වා ඔවුන් පැවිද්දට සුදුසු නොවන්නේ කවර හේතු නිසාදැයි පහදා දෙන්නට කියන ප්‍රශ්න තමයි 2017-2018 අවුරුද්දේදී ලැබිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු 2019 අවුරුද්දේ කොයි වගේ ප්‍රශ්නද ලැබිලා තියෙන්නේ කියලා. කොයි වගේ ප්‍රශ්නද ලැබිලා තියෙන්නේ කියලා බලමු. ඔබට පේනවා කෙටි ප්‍රශ්න අපිට අරගෙන එන්නට දෙන්නේ නැහැ. කෙටි ප්‍රශ්න අපිට අරගෙන එන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා
2019 2018 2019 අවුරුද්දේ විස්තරාත්මකව පිළිතුරු සපයන්නට තියෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. බ්‍රාහ්මණ සමාජයේ පැවති ආශ්‍රම ධර්ම නම් කරන්න කියන ප්‍රශ්නය. ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පැවති පොදු ලක්ෂණ දෙකක් අගය කරන්නට කියන ප්‍රශ්නයක් තියෙනවා. බුදුදහම දඹදිව ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු කරුණු දෙකක් විස්තර කරන්න. බුදුදහම ඉතාමත් වේගයෙන් ඉන්දියාවේ පැතිරලා යනවා. ඒකට හේතු වෙච්ච කරුණු මොනවද කියලා ඉදිරිපත් කරන්නට කියන ප්‍රශ්නය. දැන් ඔබට පැහැදිලි ඇති මොනවද කොයි වගේද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. අපි ඒ ප්‍රශ්නවලට අදාළව මේ පාඩම් වල තියෙන තොරතුරු මොනවද කියලා බලමු. ඔබට පුළුවන්කම තියෙනවා මේ විශේෂ කරුණු කෙටි සටහනක් විදිහට ලියා ගන්නට. ලේසි ක්‍රම අනුගමනය කරමින් අපි උත්සාහ කරනවා විභාග සමත් වෙන්නට. ඒ කෙටි ක්‍රම තමයි මේ විදිහට අපි අධ්‍යයන කටයුතු කරලා අපි සූදානමක් වීම. අනිවාර්යයෙන්ම පොත් 5ක් තියෙනවා ධර්මාචාර්ය විභාගයේ සඳහා. බුදුදහමේ ඉගෙනවෙච්ච ගැඹුරු කරුණු, පශ්චාත් කාලීනව ඇතිවෙච්ච නිකායික ඉගැන්වීම්, ධර්ම සංගායනා, විවිධ අදහස් උදහස්, මේ හැම එකක්ම ගැඹුරු කරුණු ගොඩක් තමයි ධර්මාචාර්ය විභාගය සඳහා අපිට ඉගෙන ගන්නට තියෙන, හදාරන්නට තියෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මනාව වූ සූදානමක් මේ සඳහා ඇති කරගත යුතුයි. එහෙමනම් කෙටි සටහන් අවශ්‍ය විශේෂ කරුණු ලියා ගනිමින් අපි ඉදිරියට පාඩම සිදු කරමු. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේ පහළ වීමට කලින් 6 වැනි සියවස පමණ කාලයේදී ಭಾರತೀಯ ආගමික සමාජ සංස්ථාවන් පිළිබඳ තොරතුරු පරීක්ෂා කර බැලීමේදී පොදු වශයෙන් කොටස් දෙකකට අයත් පිරිස් වාසය කළ බව දක්නට ලැබේ. අපි ඊයේ තෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන කොටසේදී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කොයි වගේ කාල සීමාවකද, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වෙන්නේ කොයි වගේ කාලයකදීද කියන එක කතා කළා. ඒත් අපි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ කියන විශේෂ කාලය ලෝකේ කොයිතරම් විශේෂ වෙච්ච කාලයක් බවට පත් වුණාද කියන එකත් කතා කළා. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී ශාස්ත්‍රූවර ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ආගමික සමාජය කොටස් දෙකකට අයිති ලක්ෂණ පෙන්눔 කරන සමාජයක් වුණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමාජය කොටස් දෙකකින් යුක්ත සමාජයක් වුණා. මොකක්ද මේ ආගමික පිරිස් කණ්ඩායම් දෙක මොකක්ද? බ්‍රාහ්මණ සමාජය, ශ්‍රමණ සමාජය. බ්‍රාහ්මණ සමාජයයි ශ්‍රමණ සමාජයයි. බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණික ආගමික ඉගැන්වීම් තිබුණා. ශ්‍රමණ සමාජයේ කියලා තවත් පිරිසක් හිටියා. එහෙනම් අපි දැන් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතේදී විශේෂයෙන්ම අපි ඉගෙන ගන්නවා බෞද්ධ ශ්‍රමණ කියන පිරිස කොයි වගේ පිරිසක්ද? උන්වහන්සේලාගේ විනයානුකූල පැවැත්ම කොයි වගේද? උන්වහන්සේලා විසින් අනුගමනය කරපු සිරිත් විරිත් මොනවද? ඒ ශ්‍රමණ පිරිස, බෞද්ධ ශ්‍රමණ පිරිස ආරම්භ වුණේ කොහොමද? කියන මේ ගොඩක් කරුණු තමයි මේ පාඩම් වලදී සාකච්ඡා කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි බ්‍රාහ්මණ සමාජය සහ ශ්‍රමණ සමාජය කියන කොටස් දෙකක් යටතේ ඉන්දියාවේ බුදුහාමුදුරුව පහළ වෙනකොට බෞද්ධ ශ්‍රමණ සමාජය ඇති වෙනකොට ආරම්භ වෙනකොට තිබුණු තත්ත්වය ගැන අවබෝධයක් වැටහීමක් පළවෙනියටම ඇති කරගෙන තියෙන්නට ඕන. ඒ නිසා තමයි මුලින්ම අපි මේ තොරතුරු සාකච්ඡා කරන්නේ. ඍග්වේ වෛදික යුගයේ ආර්ය ජනතාව බ්‍රාහ්මණයාගේ මූලිකත්වයේ පිළිගෙන සිටි අතර ඍග් වෛදික යුගයේ ඍග් වේදය වේද යුගය ආර්ය ජනතාව මේ යුගයේදී ආර්ය ජනතාව විදිහට මධ්‍ය ආසියාවේ ඉඳලා
ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච පිරිස දහම් පාසල් අවසාන විභාගයේදී අපි මේ පිළිබඳව කතා කරනවා. මේ ආර්ය කියන ඉගැන්වීම කොහොමද ඉන්දියාවට ආවේ කියලා. එහෙනම් රික් වෛදික යුගයේ ආර්ය ජනතාව බ්‍රාහ්මණයාගේ මූලිකත්වයේ පිළිගෙන සිටි අතර මේ වෛදික යුගයේදී ආර්ය ජනතාව විසින් බ්‍රාහ්මණයාගේ මූලිකත්වයේ තමයි පිළිගෙන සිටියේ. සර්වව්‍යාපී සර්වතෝභද්‍ර මහා බ්‍රහ්මයාට සියල්ලක්ම පවරමින් තමයි කටයුතු කරමින් හිටියේ. ක්‍රමෙන් උපතෙහි පටන් මරණය තෙක් සියලු කාර්යයන්හිදී බ්‍රාහ්මණයාගේ අනුශාසනා පරිදි යාග හෝම ඇතුළත් සියලු ජාතු කර්ම අභිචාර විදිසේ ගැනෙන අද්භූත බල උත්පාදනය සඳහා වූ පිළිවෙත් හා යන්ත්‍ර මන්ත්‍ර ආදී සිදු කරන ලදී. මේ අපි කතා කරන උපතේ ඉඳලා මරණය තෙක් බ්‍රාහ්මණයාගේ අනුශාසනා අනුව වේදයේ උගන්වන විදිහට මහා බ්‍රහ්මන් සතුටු කරන්නට පුළුවන් ආකාරයට සියලුම කටයුතු සංවිධානය වෙනවා. පරිදි යාග හෝම ඇතුළත් සියලු යාතු කර්ම සියලුම ආගමික කාර්යයන් ආගමික කටයුතු සිද්ධ කරන්නේ අද්භූත බල උත්පාදනය සඳහා වූ පිළිවෙත් හා යන්ත්‍ර මන්ත්‍ර ආදී සිදු කරන ලදී. මහා බ්‍රාහ්මණයාගේ අනුශාසනා විදිහට තමයි යාග හෝම පැවැත්වීම යාතු කර්ම අභිචාර විදිහට සලකන මේවා බලය උත්පාදනය කිරීම සඳහා අස්සමේද පුරුෂමේද වාජපේ නිරග්ගල වගේ යාග හෝම ක්‍රම මගින් අභිචාර විදි තුලින් අද්භූත වූ බලයන් උත්පාදනය කිරීම සඳහා ක්‍රියා කරන්නා වූ පිරිසක් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට හිටියා. බ්‍රාහ්මණයාගේ අනුශාසනා අනුව යාග හෝම පැවැත්වීම යාගය තමයි ප්‍රධාන කාර්ය බවට පත් කරගෙන තිබුණේ. ඒ සමගම වේද කාලයට පෙර සිටම ඍෂිවරුන් හෝ මුනිවරුන් නමින් උත්තර ಭಾರತයේ සිටි ශ්‍රමණ ගණයාද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පටන් කඩින් කඩ හෝ වාසය කර ඇත. එහෙනම් මෙතනදී අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජයේ වෙනකොට තිබුණු බ්‍රාහ්මණ සමාජයේ සහ බ්‍රාහ්මණ ආගමික ඉගැන්වීම් සහ ශ්‍රමණ ආගමික ඉගැන්වීම් කියන දෙකම පැවතුණු කාලයක් කියලා කිව්වා. එහෙනම් මේ දෙකම සම්භවයේ වෙච්ච විදිහ ගැන මේ දෙකම මුල ඉඳලා පැවතිලා ඇවිල්ලා තියෙන විදිහ ගැන කතා කරනවා. විශේෂයෙන්ම අපි කතා කරනවා දහම් පාසල් අවසාන විභාගයේදී බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව සමාජයේ නිර්මාණය වුණේ කොහොමද කියන කාරණය පිළිබඳව සහ ಭಾರತೀಯ සමාජය තුළ ආගමික සංකල්ප බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ කුල හතරට අනුව නිර්මාණය වුණේ කොහොමද කියලා කතා කරනවා. මෙතනදී කතා කරනවා ඒ සමගම වේද කාලයට පෙර සිටම වේද කාලය කියලා කිව්වේ බමුණන්ගේ අනුශාසනාවලට අනුව වේදයට අනුව මහා බ්‍රහ්මයාගේ කැමැත්තට අනුව කටයුතු කරපු කාල සීමාව ඊට කලින් ඉඳලම මධ්‍ය ආසියාවේ ඉඳලා ආර්යෝ ඉන්දු නිම්නයට ඉන්දියාවට පැමිණෙන්න කලින් ඉඳලා ඉන්දියාවේ ඉඳලා තියෙනවා ඍෂිවරු හෝ මුනිවරු කියලා පිරිසක්. ඍෂිවරු හෝ මුනිවරු කියලා පිරිසක් කඩින් කඩ හෝ වාසය කර ඇත. මේ මුනිවරු ඍෂිවරුන්ගේ පිළිම පුරාවිද්‍යාවෙන් දැනට ලැබිලා තියෙනවා. යම්කිසි අභිචාර විදි අනුගමනය කරපු භාවනානුයෝගීව සිටින ඍෂිවරු මුනිවරුන්ගේ යම් යම් පුරාවිද්‍යාත්මක සාධක ලැබිලා තියෙනවා. එහෙනම් ಭಾರತೀಯ ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට තිබුණු වේදයේ ගුරු කරගත්ත ඉගැන්වීමට කලින් ඉන්දු නිම්නයේ යම්කිසි ඍෂිවරු සහ මුනිවරු කියලා පිරිසකුත් ඉඳලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලය වෙනකොට වේදයේ ගුරු කරගත්ත බ්‍රාහ්මණ ඉගැන්වීම තමයි තිබිලා තියෙන්නේ. පාලක පක්ෂයේ ශක්තියත් ලබාගෙන ඇතැම් විටක බ්‍රාහ්මණයන්ද ඇතැම් විට ශ්‍රමණයන්ද සමාජය තුළ කැපී පෙනෙන ආගමික කොටස් බවට පත්වනු දක්නට ඇත. පාලක පක්ෂයේ ශක්තියත් ලබාගෙන සමහර වෙලාවට බ්‍රාහ්මණයෝ සමහර වෙලාවට ශ්‍රමණයෝ කඩින් කඩ මතු වෙලා ඉවිල්ලා තියෙනවා. ආර්යයන් පැමිණෙන්න කලින් ඍෂිවරු සහ මුනිවරු තමයි ඉන්දියාවේ ඉඳලා තියෙන්නේ. ශ්‍රමණ කියන පිරිසට තමයි මේ පිරිස අයිති වෙන්නේ. ඊට පස්සේ ආර්යෝ ආවට පස්සේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ කුල හතරකට අනුව වර්ග කරලා වේදයට අනුව
සමාජයේ නිර්මාණය කරගෙන එහෙම ක්‍රියා කරපු පිරිසක් සමහර කාලයකදී ඉස්මතු වෙලා ඉඳලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙනකොට මේ බ්‍රාහ්මණයෝ තමයි මූලිකත්වයට ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. බුද්ධ කාලයට පෙර හා සමකාලීන ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිව් කොටසක් ගැන නිවාප සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වේ. මජ්ක්‍ධිම නිකායේ නිවාප කියන සූත්‍රයේ වැදගත් වෙනවා. ඒක මතක තබා ගන්න. මජ්ක්‍ධිම නිකායේ නිවාප සූත්‍රයේ තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කොටස් 4ක්. පසුගිය විභාගවලදී මේ නිවාප සූත්‍රයේ ගැන සහ ඒ නිවාප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා තියෙන ශ්‍රමණ කණ්ඩායම් 4 කවුද කියලා අහලා තියෙනවා. සතුන් නල්ලා ගැනීම සඳහා කොටු කර සාදන ලද තන බිමක තන කෑමට පැමිණ හසුවන හා හසු නොවන මුවන් 4 කොටසකට මහාන බමුණු පිරිස් උපමා කොට දැක්වේ. මේ නිවාප කියන සූත්‍රයේ මොකක්ද තියෙන්නේ? ශ්‍රමණ බ්‍රාහ්මණ කණ්ඩායම් 4ක් ගැන. මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කණ්ඩායම් 4 ගැන මොකක් උපමා කරගෙනද සඳහන් කරලා තියෙන්නේ? සතුන් අල්ලා ගැනීම සඳහා කොටු කර සාදන ලද තන බිමක්. කොටු කරලා හදලා තියෙනවා සත්තු අල්ලගන්න. ඒ විදිහට තන කොළ හොඳට හැදිච්ච තැන් කොටු කරලා සත්තු අල්ලගන්න. ඒ කොටු ඇතුළට සත්තු ආවට පස්සේ කඩුළු හැම එකක්ම වැහෙනවා. එහෙම නැත්නම් වහනවා. ඒ වහලා ඉවර වෙලා ඒ තන කොළ හැදිලා තියෙන කොටස ඇතුලේ ඉන්න සත්තුන් අල්ලගන්න. අන්න ඒ වගේ හසු නොවන හා හසු වන හා හසු නොවන මෝ 4 කොටසක්. මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කණ්ඩායම් උපමා කරනවා ඒ වගේ තන හදලා තියෙන කොටුවකට ඇවිල්ලා අහු වෙන සහ අහු නොවන කණ්ඩායම් 4කට. මුවෝ කණ්ඩායම් 4කට. මහාන බමුණු පිරිස් උපමා කොට දැක්වේ. අපි බලමු. එතකොට පැහැදිලි වෙයි. ඉන් පළමු කොටස යාග හෝම කරමින් සෝම රසය පානය කරමින් කම් සැපෙහි ඇලී කැලී සිටින වෛදික ශ්‍රමණ පිරිසයි. පළවෙනි කණ්ඩායම මොකක්ද? යාග හෝම කරමින් සෝම රසය පානය කරමින් කම් සැපෙහි ඇලී කැලී සිටින වෛදික බ්‍රාහ්මණ පිරිස. පළවෙනි කණ්ඩායම වෛදික බ්‍රාහ්මණ පිරිස. වෛදික බ්‍රාහ්මණ පිරිස. ඊළඟට ඒ වෛදික බ්‍රාහ්මණ පිරිස කියලා කිව්ව යාග හෝම කරනවා සෝම රසය පානය කරනවා මේ වෛදික බ්‍රාහ්මණ පිරිස. මේ එක ආගමික කණ්ඩායමක්. එතකොට බ්‍රාහ්මණ කණ්ඩායම තමයි මේ කියන්නේ. ඊළඟට දෙවෙනි කොටස නිවාප සූත්‍රයේ තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කණ්ඩායම් අතරින් පළවෙනි කොටස තමයි වෛදික බ්‍රාහ්මණ පිරිස. ඊළඟට දෙවන කොටස ගෘහස්ත ජීවිතයෙන් ඉවත්ව වානප්‍රස්තව ජීවත් වුවද තවදුරටත් ගෘහ ජීවිතයට නැඹුරු වන කොටසයි. ගෘහස්ත ජීවිතයෙන් ඉවත් වෙලා වානප්‍රස්තව වනගතව කියන අදහස. වනගත වෙලා ජීවත් වුණත් මේ අයගේ ලක්ෂණය මොකක්ද? තවදුරටත් ගෘහ ජීවිතයට නැඹුරු වෙන කොටස. තවදුරටත් ගෘහ ජීවිතයට සම්බන්ධයි. බැමිණියත් එක්ක තමයි යන්නේ. දෙවෙනි කොටස. වානප්‍රස්ත. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සහ සන්න්‍යාසී කියලා බ්‍රාහ්මණයා ආශ්‍රම ධර්ම 4ක් උගන්වලා තිබුණා. ජීවිතයේ අවස්ථා 4ක්. ඒ 4න් තුන්වෙනි අවස්ථාව තමයි වානප්‍රස්ත කියලා කියන්නේ වනගත වෙනවා. පළවෙනි කොටස යාග හෝම කරමින් සෝම රසය පානය කරමින් ඉන්න වෛදික බ්‍රාහ්මණ පිරිස. ඊළඟට දෙවන කොටස තමයි ගෘහස්ත ජීවිතයෙන් ඉවත් වෙලා වානප්‍රස්තව ජීවත් වුණා තවදුරටත් ගෘහ ජීවිතයට නැඹුරු වෙලා කටයුතු කරන පිරිස. තුන්වෙනි පිරිස ආත්මවාද නාස්තිකවාද ආදී ගැන කලහ විග්‍රහ විවාදයන්හි යෙදෙමින් අනගාരിക ජීවිත ගත කරන ශ්‍රමණ පිරිසකි. ආත්මවාදයයි නාස්තිකවාදයයි ආත්මවාද උච්ඡේදවාද ආදී ආත්මවාද සාස්වතවාදී උච්ඡේදවාදී ආදී මේ වාද විවාද කරමින් කලහ විග්‍රහ විවාද කරමින් අනගාരികව සිටින පිරිසක් තුන්වෙනි පිරිස. පළවෙනි පිරිස් දෙකම බ්‍රාහ්මණික පිරිස් දෙකක්. වෛදික බ්‍රාහ්මණ පිරිසයි
ගෘහස්ත ජීවිතයෙන් ඉවත් වෙලා වානප්‍රස්ථව ඒ ගිහි ජීවිතයට අදාළ බොහෝ දේවල් වලත් එක්ක සම්බන්ධ වෙමින් තව දුරටත් කටයුතු කරන පිරිසක් තමයි දෙවනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම බෞද්ධ නොවන ඒත් ශ්‍රමණ කණ්ඩායම තමයි සාස්වතවාද සහ උච්ඡේදවාද ආදී ඉගැන්වීම් ආත්මවාද නාස්තිකවාද ආදී ඉගැන්වීම් වලට නැඹුරු වෙලා කටයුතු කරලා තියෙන ආත්මවාදයයි නාස්තිකවාදයයි. ආත්මවාදයේ නාස්තිකවාද ආදී කලහ විග්‍රහ විවාද කරමින් හිටපු ශ්‍රමණ කණ්ඩායම්. අපි ඉගෙන ගන්න සාකච්ඡා කරන සත්ශාස්ත්‍රූවරු මෙන්න මේ කොටසට තමයි අයිති වෙන්නේ. ඊළඟට හතරවෙනි කණ්ඩායම නිවාප සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන විදිහට සිව්වැනි පිරිස වනාහි අභ්‍යන්තර පාරිශුද්ධිය කෙරෙහි අවධානය යොමු කොටගෙන බාහිර ලෝකයේ කෙරෙහි නොඇලී අප්‍රමාදව ස්වාර්ථ සාධනය කරගන්නා බුද්ධ ශ්‍රාවක පිරිසයි. හතරවෙනි කණ්ඩායම බුද්ධ ශ්‍රාවක පිරිස. හතරවෙනි කණ්ඩායම බුද්ධ ශ්‍රාවක පිරිස. ඒ පිරිස කොයි වගේ ලක්ෂණ වලින් යුක්තයිද? අභ්‍යන්තර පාරිශුද්ධිය කෙරෙහි අවධානය යොමු කරලා බාහිර ලෝකයේ කෙරෙහි නොඇලී අප්‍රමාදීව ස්වාර්ථ සාධනය කියලා කියන්නේ තමන්ගේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරන කියන අදහස. ස්වාර්ථ සාධනය කියලා කියන්නේ තමන්ගේ නිර්වාණගාමී මාර්ගය තුල ගමන් කරමින් තමන්ගේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කිරීම. වෛදික සංස්කෘතිය ඉන්දු නිම්නයේ කුරුක්ෂේත්‍රය කරා ව්‍යාප්තව එහි ස්ථාවර භාවයට පත් වූයේ නමුදු ඉන් නැගෙනහිර දෙසට ජාමේදී එහි ජනප්‍රියතාවය හා ශක්තිය ක්‍රමයෙන් දුර්වල වන්නට විය. ඊළඟට විස්තර ඒ විදිහට සඳහන් වෙනවා. ඉතින් නිවාප සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ ශ්‍රමණ කණ්ඩායම්, බ්‍රාහ්මණ කණ්ඩායම්, එහෙම නැත්නම් ආගමික කණ්ඩායම් 4 මොනවද කියලා නිවාප සූත්‍රයේ දක්වලා තියෙනවා. මේ පිරිස කොහොමද තනකොළ කන්නට ගිහිල්ලා අහුවෙන්නේ නැත්තේ කියන එකට උපමා කරලා සම්බන්ධ කරලා සූත්‍ර දේශනාවේදී පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ පිළිබඳව ඔබට මජ්ක්‍ධිම නිකායේ නිවාප සූත්‍රයේ තවදුරටත් අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි මෙතනදී ඉගෙන ගත්තේ ඉන්දියාවේ අපි මුලින්ම කිව්වා බුදුහාමුදුරුව පහළ වෙන කාලේ වෙනකොට බ්‍රාහ්මණ සහ ශ්‍රමණ කියලා ඉගැන්වීම් දෙකක් යටතේ කටයුතු කරපු පිරිස් හිටියා කියලා. ඒ පිරිස් අතරින් සමහර වෙලාවට ඍෂිවරු මුනිවරු කියලා පිරිස් අතීතයේ ඉඳලා තියෙනවා. ආර්යයන් පැමිණුණාට පස්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම එක්ක ගොඩනැගෙන්නා වූ තත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ කොහොම හරි කාලෙන් කාලයට බ්‍රාහ්මණ කණ්ඩායම් කාලයකදී මතුවෙලා තියෙනවා. සමහර වෙලාවට ශ්‍රමණ කණ්ඩායම් මතුවෙමින් ඉඳලා තියෙනවා. කොහොම හරි ඉන්දියාවේ අතීතයේ ඉඳලම ශ්‍රමණ සහ බ්‍රාහ්මණ කියන ඉගැන්වීම් වලට සම්බන්ධ ආගමික කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒ ආගමික කණ්ඩායම් 4ක් ගැන නිවාප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ආකාරය තමයි අපි මේ කරුණු 4ක් යටතේ කණ්ඩායම් 4ක් ගැන කතා කළේ. පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ පිළිබඳව ප්‍රශ්න යොමු වෙලා තියෙනවද කියලා අපි අවධානය යොමු කරලා බලමු. 2018 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ සත්ශාස්ත්‍රවරුන් අතුරින් ආත්මවාදයේ හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කළ ශාස්ත්‍රවරුන් 4 දෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නේ එකට අදාළ වෙන්නේ නැහැ. යසකුල පුත්‍රයාගේ පැවිද්ද පිළිබඳව කෙටියෙන් ලියන්න කියන ප්‍රශ්නේ විනයෙහි දැක්වෙන පැවිදි නොකළ යුතු පුද්ගලයන් අතුරින් සිව් දෙනෙකු දක්වා ඔවුන් පැවිද්දට සුදුසු නොවන්නේ කවර හේතු නිසාදයි ඒ දෙවනි පාඩමට අදාළ ප්‍රශ්නය. ඊළඟට අපි බලමු 2019 අවුරුද්දේ ප්‍රශ්නේ. බ්‍රාහ්මණ සමාජයේ පැවති ආශ්‍රම ධර්ම නම් කරන්න. මම කිව්වා මෙතනදී ආශ්‍රම ධර්ම මොනවද කියලා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසී කියන 4 කියලා. ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පැවති පොදු ලක්ෂණ දෙකක් අගය කරන්නේ.
ඊළඟට අපි කතා කරනවා ශ්‍රමණ කණ්ඩායම් අතර තිබුණු පොදු ලක්ෂණ මොනවද කියලා. බුදුදහම දඹදිව ශීක්‍රයෙන් පැතිර යාමට හේතු කරුණු දෙකක් විස්තර කරන්නට කියලා කියනවා. මේ අවුරුදු දෙකේදී මේ ශ්‍රමණ කණ්ඩායම්, බ්‍රාහ්මණ කණ්ඩායම්, එහෙම නැත්නම් මේ ආගමික කණ්ඩායම් හතර නිවාප සූත්‍රයේ දැක්වෙන ආගමික කණ්ඩායම් හතර ගැන ප්‍රශ්න යොමු වෙලා නැහැ. මේ වතාවේදී සමහර විට ඒ පිළිබඳව ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. වෛදික සංස්කෘතිය අපි කතා කරපු බ්‍රාහ්මණ ඉගැන්වීම ඉන්දු නිම්නයේ කුරුක්ෂේත්‍රය කරා. ඉන්දු නිම්නයේ කුරු කියන ප්‍රදේශයක් තියෙනවා. ඒ කුරු කියන ප්‍රදේශයට ව්‍යාප්ත වෙලා යනකොට ස්ථාවර භාවයට පත් වූයේ නමුදු. ඉන් නැගෙනහිර කුරුක්ෂේත්‍රයේ තුල බ්‍රාහ්මණික වෛදික ඉගැන්වීමට අනුව සංස්කෘතියක් ගොඩ නැගුණා. ඒ වුණාට නැගෙනහිර පැත්තට යනකොට ජනප්‍රියතාවය අඩු වෙනවා. වෛදික ඉගැන්වීමේ ජනප්‍රියතාවය අඩු වෙනවා නැගෙනහිර පැත්තට යනකොට. කුරු ප්‍රදේශය තුල ඉතාමත් ප්‍රසිද්ධ මට්ටමක ඉතාමත් ප්‍රසිද්ධ තත්වයකින් තිබුණා වෛදික බ්‍රාහ්මණික ඉගැන්වීම. නැගෙනහිර පැත්තට යනකොට මේක වෙනස් වුණා. එහෙනම් වෛදික සංස්කෘතිය වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වෙලා තිබිලා තියෙන්නේ ඉන්දු නිම්නයේ කුරුක්ෂේත්‍රය කියන මේ ප්‍රදේශය. එතනින් නැගෙනහිර පැත්තට යනකොට මේ ජනප්‍රියතාවය අඩු වෙලා තිබුණා. කියන්නේ ඒ නැගෙනහිර පැත්තේ ඉන්දු නිම්නයේ නැගෙනහිර පැත්තේ වෙනත් ඉගැන්වීම් වලට අවධානය යොමු කරපු පිරිසක් සිටින්නට ඇති කියන ඉඟියක් අපිට ලබා දෙනවා. ඊට හේතුව බාහිර සංක්‍රමණිකයන්ට වඩා මුල් පදිංචිකරුවන් ශක්තිමත්ව සිටි නිසා බව විචාරක මතයයි. අපි කිව්වා මධ්‍ය ආසියාවේ ඉඳලා ආපු ආර්ය පිරිස විසින් තමයි ඉන්දියාවේ බ්‍රාහ්මණික සංස්කෘතිය මේ වෛදික සංස්කෘතිය ගොඩනැගුවේ කියලා. එහෙනම් වෛදික සංස්කෘතිය අනුගමනය කරපු වැඩි පිරිසක් ඉන්දු නිම්නයේ කුරුක්ෂේත්‍රයේ ඉන්නකොට නැගෙනහිර පැත්තේ අඩු වෙන්න හේතුව තමයි බාහිර සංක්‍රමණිකයන්. ඒ කියන්නේ මධ්‍ය ආසියාවේ ඉඳලා ආපු සංක්‍රමණිකයන්ට වඩා මුල් පදිංචිකරුවෝ කළු ජාතිකයෝ එහෙම නැත්නම් ඉන්දියාවේ හිටපු අය මුලින් ඉඳලම හිටපු අය මේ කුරුක්ෂේත්‍රයේ නැගෙනහිර පැත්තේ වැඩිපුර ඉඳලා තියෙනවා. ඒ නිසා ක්‍රමයෙන් බ්‍රාහ්මණ බලයේ හීනවන අතර ශාස්ත්‍රීය බලයේ නැගී සිටින ආකාරයක් උපනිෂද් සාහිත්‍ය තුලින්ද අනාවරණය වේ. එහෙනම් ක්‍රමයෙන් බ්‍රාහ්මණ බලයේ පිරිහිලා ගිහිල්ලා ශාස්ත්‍රීය බලයේ ශාස්ත්‍රියන්ගේ බලය නැగిලා එන ආකාරයක් උපනිෂද් සාහිත්‍ය බ්‍රාහ්මණික සාහිත්‍ය උපනිෂද් කියන සාහිත්‍ය මේ සාහිත්‍යනුත් පේනවා ඉන්දු නිම්නයේ කුරුක්ෂේත්‍රයෙන් එහාට ගිහිල්ලා නැගෙනහිර ප්‍රදේශය වෙනකොට වෛදික සංස්කෘතිය ඒ තරම් ජනප්‍රිය තත්වයකට පත් වෙලා නැහැ කියන එක ඊට පස්සේ ඒක ඔප්පු වෙනවා උපනිෂද් සාහිත්‍යය තුල. උපනිෂද් සාහිත්‍යයේ තියෙන විස්තර වලනුත් පැහැදිලි වෙනවා බ්‍රාහ්මණ බලය බ්‍රාහ්මණ ඉගැන්වීම යම් කිසි විදිහකින් පිරිහීමකට ලක් වෙන ආකාරය. යාගයේ මුල් කොටගත් බ්‍රාහ්මණ චර්යා ධර්ම බ්‍රාහ්මණයන් අතුරින් පවා ගිලිහි යන හැටි බෞද්ධ සාහිත්‍ය දක්නට ඇත. බෞද්ධ සාහිත්‍ය දකින්න තියෙනවා යාගයේ මුල් කරගත්ත බ්‍රාහ්මණ චර්යා ධර්ම බ්‍රාහ්මණයන් අතරින් පවා ගිලිහිලා ගියපු ආකාරය. යාගයේ මුල් කරගත්ත බ්‍රාහ්මණ චර්යා ධර්ම පිරිහිලා යන ආකාරය බෞද්ධ සාහිත්‍යයේ විස්තර කරලා තියෙනවා සමහර තැන්වල දකින්න පුළුවන්. මෙහිලා ප්‍රබල අභියෝගයක් වූයේ ශ්‍රමණ සංස්කෘතිය බලය නැගීමයි. එහෙනම් බ්‍රාහ්මණික ඉගැන්වීම පිරිහිලා යන්න සමාජය තුලින් ප්‍රතික්ෂේප වෙන්න හේතුව තමයි ශ්‍රමණ සංස්කෘතියේ බලය නැගීම ශ්‍රමණ සංස්කෘතිය නැගී ඒම. ඍෂි මුනි නාමයෙන් මෙම ජනප්‍රියව සිටියේ පිරිස් මේ ඍෂිවරු විදිහට මුනිවරු විදිහට හඳුන්වලා තියෙනවා. මේ පිරිස් මේ කණ්ඩායම් අහිංසා ධර්මයටත් තාපස චර්යාවට වන්ටත් මුල් තැන දීම නිසා පොදු ජනයා ඒ දෙසට නැඹුරු වූහ. අහිංසා ධර්මයයි තාපස චර්යාවනුයි තමයි ඍෂි මුනි කියන නාමයෙන් හඳුන්වන මේ පිරිස වැඩිපුරම අනුගමනය කරලා තියෙන. ඒ නිසා මොකද වෙන්නේ? ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවස පමණ සිට ශ්‍රමණ සම්ප්‍රදායේ ව්‍යාප්තියක් සිදු වී ඇති බවත් අනුමාන කළ හැකිය. පොදු ජනතාව මේ ශ්‍රමණ කණ්ඩායම් වලට අවධානය යොමු කරනවා. අහිංසා ධර්මයක් යාගයේ පවත්වලා බ්‍රාහ්මණ වෛදික ඉගැන්වීමට අනුව
දහස් ගණන් සතුන් මරලා පීඩාකාරී වූ ආගමික ඉගැන්වීමක් තමයි තිබුණේ. මේකට වෙනස් වූ අහිංසා ධර්මයක් තාපස චර්යා ධර්මයනුත් එක්ක ගොඩනැගීගෙන එනකොට ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩනැගෙනකොට ඒකට විශාල පිරිසක් නැඹුරු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවස පමණ සිට ශ්‍රමණ සම්ප්‍රදාය ව්‍යාප්තියක් සිදු වී ඇති බවත් අනුමාන කළ හැකිය. ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේ ඉඳලා තමයි එතකොට ශ්‍රමණ සම්ප්‍රදායේ නැගීම සංවර්ධනය වීම සිද්ධ වෙලා තියෙන්නේ. ධම්මානන්ද කෝසම්බි මුනිවරයාගේ අදහස අනුව ධම්මානන්ද කෝසම්බි කියන පඬිවරයාගේ අදහසට අනුව බැලුවම වර්ධමාන මහාවීර නිගණ්ඨනාථ පුත්තතුමා මහාවීරයන්ට පෙර ජෛන ශාසනයේ ඓතිහාසික තීර්ථංකරවරයා වන පාර්ශවනාථතුමන් ජීවත් වූයේ බුද්ධෝත්පත්තියට අවුරුදු 163කට පමණ පෙරය. ශ්‍රමණ කණ්ඩායම් වලින් ජෛන දහම කියලා කියන්නේ ප්‍රධානතම ඉගැන්වීමක්. එහෙනම් මේ ජෛන දර්ශනය ජෛන දහම තුල ඓතිහාසික තීර්ථංකරයා වෙන්නේ පාර්ශවනාථතුමා. මේ පාර්ශවනාථතුමන් ජීවත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 163කට බුද්ධෝත්පත්තියට අවුරුදු 163කට කලින්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තමයි බුද්ධෝත්පත්තිය සිද්ධ වෙන්නේ. එහෙනම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේට අවුරුදු 163කට කලින් පාර්ශවනාථතුමා හිටියා කියලා කියන්නේ ජෛන ශාසනයේ ඓතිහාසික තීර්ථංකරයා වෙච්ච පාර්ශවනාථතුමා හිටියා කියලා කියන්නේ අවුරුදු මෙතුමන් මේ දහම දේශනා කරනකොට අවුරුදු 163කට කලින් කියලා කියන්නේ. එහෙම බැලුවම 6 වෙනි සියවසේට තවත් අවුරුදු 163කුත් තවත් අවුරුදු කිහිපයක් එකතු කරාම එහෙම ගත්තම ක්‍රිස්තු පූර්ව 8 වෙනි සියවසේ කියන එක අපිට හිතන්නට පුළුවන්. මේ අදහස දක්වන්නේ ධම්මානන්ද කෝසම්බි කියන පඬිවරයා. බුද්ධෝත්පත්ති සමය වන විට බ්‍රාහ්මණ සමය පවා බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත හා සන්‍යාසී යන ආශ්‍රම ධර්ම 4කින් සමන්විත වේ. අපි දැක්ක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා 2018-2019 අවුරුද්දේදී බ්‍රාහ්මණ සමාජයෙහි පැවති ආශ්‍රම ධර්ම නම් කරන්නට කියන ප්‍රශ්නයේ ලකුණු 4ක ප්‍රශ්නයක්. ඊළඟට අපි නැවත වතාවක් පාඩමට අවධානය යොමු කරමු. පූර්ණ බ්‍රහ්මචර්ය වාසයක් ඔවුන් අතර නොවීය. පූර්ණ බ්‍රහ්මචර්ය වාසයක් තිබ්බේ නැහැ. සම්පූර්ණ බ්‍රහ්මචර්ය වාසයක් තිබ්බේ නැහැ. අපි මීට කලින් කතා කළා වානප්‍රස්ථ අවස්ථාවේදී බැමිණියවත් එකතු කරගෙන ගිහිල්ලා ක්‍රියා කරපු අවස්ථාවන් දකින්න ලැබෙනවා කියලා. සන්‍යාසී අවස්ථාවේදී තමයි සියලු දේවල් වලින් බැහැර වෙලා එහෙම ක්‍රියා කරලා තියෙන්නේ. එතකොට බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ කියන මේ අවස්ථා තුනේදීම ගිහි බැඳුම් එක්ක සම්බන්ධයි. සන්‍යාසී අවස්ථාවේදී තමයි මේ තත්ත්වයෙන් ටිකක් ඈත් වෙලා ආගමික පැත්තට ආධ්‍යාත්මික පැත්තට යොමු වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන සඳහන් කරන්නේ පූර්ණ බ්‍රහ්මචර්ය වාසයක් ඔවුන් අතර නොවීය කියලා. පොදු සමාජයේ වෙනුවෙන් කැපවුණු අනගාരിക ප්‍රතිපදාවක් හෝ ඔවුහු අනුගමනය නොකළහ. පොදු ජනතාව වෙනුවෙන් කැපවෙච්ච අනගාരിക වූ ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් මේ බ්‍රාහ්මණිකයන් අනුගමනය කරලා නැහැ. අනිත් ආගමික අංශය මේ යුගයේ වන විට අපට හමු වන්නේ අනිත් ආගමික කණ්ඩායම විදිහට ශ්‍රමණ කණ්ඩායම. ආජීවක පරිබ්‍රාජක ඉසි මුනි තාපස. ආජීවක පරිබ්‍රාජක ඉසි මුනි තාපස. එහෙනම් ශ්‍රමණ කණ්ඩායම් කිහිපයක් නම් කරන්නට කියලා අපෙන් ප්‍රශ්නයක් එන්නට පුළුවන්කම තියෙනවා. ආජීවකයෝ ඉඳලා තියෙනවා, පරිබ්‍රාජකයෝ ඉඳලා තියෙනවා. ඉසි මුනි තාපස. දහම් පාසල් අවසාන විභාගයේදී මේ පිරිස් පිළිබඳව වෙනමම සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඔබට පහසුවක් වේවි දහම් පාසල් අවසාන විභාගය ඔබ කරලා තියෙනවා නම් මේ පිළිබඳව ඒ තරම් ගැටලුවක් නැහැ. ආජීවකයෝ ඉඳලා තියෙනවා. කවුද ආජීවකයෝ කියන්නේ කියලා එතනදී ඉගෙන ගන්නවා. පරිබ්‍රාජක ඉසි මුනි තාපස කියන ආදී ප්‍රභේදගත වූ ශ්‍රමණ පිරිස් ලෙසිනි මේ ශ්‍රමණ කණ්ඩායම් ඉඳලා තියෙන්නේ. ඔවුන්ගේ ඉගැන්වීම් වශයෙන් දෙසටක් මත ඉදිරිපත් වී ඇතත් දෙසටක් මිත්‍යා මතවාද
මතවාද ආගමික නායකයන් වශයෙන් ඓතිහාසික මූලාශ්‍රයන්හි 6 දෙනෙකු පිළිබඳ නිරතුරුව සඳහන් වේ. ආගමික නායකයන් පිළිබඳව නිතරම අපිට අහන්න ලැබෙන්නේ 6 දෙනෙක්. ඉගැන්වීම් අනුව ආගමික මතවාද 62ක් ගැන කතා කරනවා. ඒ වුණාට ආගමික නායකයෝ විදිහට සත් ශාස්ත්‍රූවරු විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ කණ්ඩායම් 6ක්. ප්‍රශ්න පත්‍රයක තිබුණා 2017-2018 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නයේදී දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ සත් ශාස්ත්‍රූවරුන් අතුරින් ආත්මවාදයේ හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කළ ශාස්ත්‍රූවරුන් 4 දෙනෙකු නම් කරන්න. සත් ශාස්ත්‍රූවරුන් අතුරින් ආත්මවාදයේ හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කළ ශාස්ත්‍රූවරුන් 4 දෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නය ලැබිලා තියෙනවා. එහෙනම් අපිට මෙතනදී පිළිතුරු ලැබෙනවා මේ 6 මතකෙහි රඳවා ගත්තට පස්සේ. පූර්ණකස්සප, මක්කලි ගෝසාල, අජිතකේස කම්බල, සංජය බෙල්ලටිපුත්ත, පකුද කච්චායන හා නිගණ්ඨනාත පුත්ත. මේවා අනිවාර්යයෙන්ම ඔබ පාඩම් කළ යුතුයි. පූර්ණකස්සප, මක්කලි ගෝසාල, අජිතකේස කම්බල, සංජය බෙල්ලටිපුත්ත, පකුද කච්චායන සහ නිගණ්ඨනාත පුත්ත. පූර්ණකස්සපයි මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයයි, අජිතකේස කම්බල කියන ශාස්ත්‍රවරයයි, සංජය බෙල්ලටිපුත්ත කියන ශාස්ත්‍රවරයයි, පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයයි, නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයයි. මේවා කෙටි සටහන් විදිහට ලියාගෙන ඔබ පාඩම් කරන්නට ඕන. කෙටි සටහන් විදිහට ලියාගෙන අපි බොහෝ මහන්සි වෙලා මේ පාඩම් ඔබට නිර්මාණය කරන්නේ ඉතාමත් කැමැත්තෙන් පැහැදිලි කරගන්නට පුළුවන් වෙන නිසා. ඒ අතුරින් නිගණ්ඨනාත පුත්ත ජෛන සමයේ ශාස්ත්‍රවරයා වෙයි. ජෛන සමයේ ශාස්ත්‍රවරයා වෙන්නේ කවුද? නිගණ්ඨනාත පුත්තතුමා. මක්කලි ගෝසාල ආජීවක සම්ප්‍රදායේ නායකයා වශයෙන් සැලකනු ලැබේ. ආජීවක ශාසනයේ ආජීවක සම්ප්‍රදායේ නායකයා වෙන්නේ මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල ආජීවක සම්ප්‍රදායේ නායකයා වශයෙන් සැලකනු ලබනවා. ආත්මවාදී හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කරන ඉගැන්වීම් අනුගමනය කළ සෙසු දර්ශනවාදීන් හෝ ඔවුන්ගේ දර්ශන පිළිබඳ පාලි සාහිත්‍ය විස්තර වාර්තා ඇත්තේ මත වශයෙනි. අනිත් අය පිළිබඳව වාර්තා තියෙන්නේ ටිකයි නාස්තිකවාදියෙක් හෝ එහෙම නැත්නම් ආත්මවාදයක් දක්වපු අනිත් අය ගැන ඒ තරම් විස්තර නැහැ. සාමාන්‍ය ඵල සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල සාමාන්‍ය වශයෙන් විස්තර අන්තර්ගත වෙලා තියෙනවා අපිට දකින්නට පුළුවන්. එසේ වුවද එකම නාම ලේඛනයකට අන්තර්ගත වන හේයින් අනුගාමික පිරිස් සහිතව එක බඳු චර්යා ධර්මයන්ගෙන් යුක්තව ජීවත් වූ ශ්‍රමණ නායකයන් බව අනුමාන කරන්න පුළුවන් මේ සත් ශාස්ත්‍රූවරු 6 දෙනාම. ඊට පස්සේ අපි පහුගිය ප්‍රශ්න පත්‍රයක දැක්කා ප්‍රශ්නයක් තියෙනවා. මේ ශ්‍රමණ කණ්ඩායම් වල ලක්ෂණයක් දක්වන්නට කියලා. ලක්ෂණ දෙකක් බුදුදහම ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පැවති පොදු ලක්ෂණ දෙකක් අගය කරන්නට කියලා ලකුණු 6ක ප්‍රශ්නයක්. එහෙනම් මෙතනදී අපි ඊළඟට බලනවා ශ්‍රමණ කණ්ඩායම් වල ලක්ෂණ. යාග විධි ප්‍රතික්ෂේප කිරීම. යාගයේ ප්‍රතික්ෂේප කරනවා. බ්‍රාහ්මණයා උගන්වපු විදිහට මහා බ්‍රහ්මයා සතුටු කිරීම සඳහා අනුගමනය කරපු දහස් ගණන් මිනිසුන් සහ සතුන් මරලා කරපු යාග විධිය ප්‍රතික්ෂේප කිරීම ප්‍රධාන ලක්ෂණය. එතකොට අපිට කියන්නට වෙනවා යාග විධි ප්‍රතික්ෂේප කිරීම කියන එක යටතේ ඒ අනුව සතුන් මැරෙන නිසා, සත්ව ඝාතනය වෙන නිසා, සත්වයින්ට හිංසාවක් සිද්ධ වෙන නිසා ශ්‍රමණ කණ්ඩායම් වල පැවතුණු අහිංසා ධර්ම වලට අනුව යාගයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා විස්තර කරලා කියන්නට පුළුවන්. කොයි වගේ යාගද කරලා තියෙන්නේ, යාගවලදී කොයි වගේ හිංසාද සිද්ධ කරලා තියෙන්නේ, ඒවත් ඇතුළත් කරලා පිළිතුරු ගොඩනගන්නට ඕන. තාපස චර්යා ධර්ම හේවත් ආධ්‍යාත්මික සංවර්ධනයේ කෙරෙහි යල්මක් දැක්වීම. භාවනානුයෝගී ක්‍රියාවන් වල යෙදීම. අනගාരിക ජීවන මාර්ගයකට නැඹුරු වීමත්. අනගාരിക ජීවන මාර්ගයකට නැඹුරු වෙලා කටයුතු කිරීමත් දකින්න තියෙන ලක්ෂණයක්.
ශ්‍රමණ සම්ප්‍රදායන්හි පොදු ලක්ෂණ වශයෙන් අපිට දකින්නට පුළුවන් ලක්ෂණ දෙකක් ගැන තමයි විස්තර කරන්නට කියන්නේ. යාග විධි ප්‍රතික්ෂේප කිරීම, තාපසචර්යා ධර්මයේවත් ආධ්‍යාත්මික සංවර්ධනයේ කෙරෙහි ඇල්මක් දැක්වීම, අනගාരിക ජීවන මාර්ගයකට නැඹුරු වෙලා ක්‍රියා කිරීම කියන පිළිතුරු අපිට දක්වලා විස්තර කරන්නට පුළුවන්. සිදුහත් තවුසා පළමු කොට ඇසුරු කළ ආචාර්යවරුන් දෙදෙනා වන ආලාරකාලා මහා උද්දකරාම පුත්ත ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තැනක් ලබා සිටි විශාල පිරිසක් පරිහරණය කළ ශ්‍රමණයන් වශයෙන් සලකනු ලබනවා. ආලාරකාලාම් සහ උද්දකරාම පුත්ත කියන ගුරුවරු දෙන්න සිදුහත් තාපසතුමාට අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගන්නට අවස්ථාව උදා කරලා දෙන්නේ මේ ආලාරකාලම් සහ උද්දකරාම පුත්ත කියන ගුරුවරු දෙන්න. මේ දෙන්න ඒ විදිහේ දෙපළක් වෙනවා. මහා සච්චක මහා සීහනාද ආදී සූත්‍ර මගින් නිරූපණය කරන දුෂ්කර චර්යා ආදී පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ යුතුයි. දුෂ්කර චර්යා මේ ශ්‍රමණ කණ්ඩායම් සිද්ධ කරලා තියෙනවා. මහා සච්චක සහ මහා සීහනාද සූත්‍රයේදී ඒ පිළිබඳව විස්තර දකින්න පුළුවන්. ඒවා සියල්ල බුද්ධත්වයේ ලැබීමට පෙර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් සම්බෝධිය සඳහා අත්හදා බලන ලද චරණ ප්‍රතිපත්ති මාලාවක් විදිහටත් මේ සූත්‍ර ධර්මවල විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ගොඩක් විස්තර සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ශ්‍රමණ කණ්ඩායම් පිළිබඳව තිබෙන්නා වූ විස්තර විවිධ ශ්‍රමණ ගණයා ධ්‍යාන සමාපatti ප්‍රතිලාභය දුක් නැති කිරීම අරමුණු කොට මේ අත්හදා බැලීම් කරමින් සිය අන්තේවාසිකයන් ඒ අනුව පුහුණු කරමින් කටයුතු කරලා තියෙනවා. ධ්‍යාන ප්‍රතිලාභය ධ්‍යාන සමාපatti අෂ්ට සමාපatti ලබා ගන්න. පංච අභිඥා ලබා ගන්න. පඨම ඥාන, ဒုတိ ය ඥාන, තෘතිය ඥාන, චතුත්ථ ඥාන ආදී ආකාසානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානා සංඥායතනෙ ආදී අෂ්ට සමාපatti පංච අභිඥා ලබා ගැනීම සඳහා තමයි මේ ශ්‍රමණ කණ්ඩායම් කටයුතු කරලා තියෙන්නේ. දුක් නැති කිරීම පිණිස ශ්‍රමණ කණ්ඩායම් කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වටා රැස්වුණු මූලික භික්ෂු පිරිස පිළිබඳව විමසා බැලිය යුත්තේ මේ සාමයක පසුබිමෙහි ජීවත් වූ ශ්‍රමණ අනුගාමිකයන්ද ආශ්‍රය කොට ගැනීමෙනි. විවිධ ව්‍රත සමාදාන ආදී සිද්ධ කරමින් විවිධ ආගමික පරිසරයන් තුල නිර්මාණය වෙච්ච විවිධ දේවල් එක්ක ගොඩනැගිච්ච ආගමික පරිසරයක්, ආගමික කණ්ඩායම් හිටපු පරිසරයක් තුල තමයි බෞද්ධ ශ්‍රමණ කියන පිරිස ඒ අනුව ගොඩනැගෙන්නේ. ඊළඟ දවසේදී අපි කතා කරමු මේ බෞද්ධ ශ්‍රමණ පිරිස තුල තිබුණා වූ විශේෂිත ලක්ෂණ මොනවද කියලා. අද දවසේදී අපි කතා කළේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව පළවෙනි පාඩමේ කොටසක්. තොරතුරු ගොඩක් ප්‍රශ්න පත්‍ර වලට අදාළව කතා කළා. එහෙනම් ඊළඟ දවසේ අපි තවත් තොරතුරු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් මේ පාඩමෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. බදාදා ඉඳලා ඉරිදා දක්වා හැම දවසකම 8:00 ඉඳලා 9:00 වෙනකම් මේ පාඩම් පෙළ පවතිනවා. හැම බ්‍රහස්පතින්දා දවසකම විනය මාර්ගයේ පොතට අදාළව විස්තර අපි සාකච්ඡා කරනවා. එහෙමනම් මේ පාඩම් සමගින් ඔබට දිගටම රැඳී සිටින්නට කියලා මතක් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව Facebook සමූහය, පිරිවෙන දහම් පාසල Facebook පිටුව කියන මේ හැම එකක් ඔස්සේම මේ පාඩම් වලට ඔබට සම්බන්ධ වෙන්නට හැකියාව තිබෙන බවත් මතකෙහි රඳවාගෙන මේ පාඩමින් අපි සමුගන්නට සූදානම්. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්